හොඳයි පුතේ ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ 8 වෙනි වීඩියෝ එකත් එක්ක ඩිස්කෂන් 8 වෙනි ඩිස්කෂන් එකත් එක්ක ඒකේ අපි 36 වෙනි ප්‍රශ්න වෙනකන් 7 වෙනි ඩිස්කෂන් එකේදී කතා කරලා ඉවර කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ 37 ඉඳන් ඉස්සරහට කතා කරන්න. එහෙනම් පේසුරු පොතේ ක්ෂමතා උත්සර්ජනයේ කොටසේ 37 වෙනි MCQ එක තමයි දැන් මේ සාකච්ඡා කරන්නේ. සරසම් විදුලි බල්බ 4ක් රූපේ දැක්වෙන පරිදි බැටරියකට සම්බන්ධ කොට ඇත. සියලුම බල්බ දැල්වෙන්නේ නම් A B සහ C බල්බවල තීව්‍රතා පිළිවෙලින් පෙළගස්වන්න කියලායි අපිට කියන්නේ. එතකොට මේ සෙට් එක අපි ආයේ මේ 37 වෙනි ප්‍රශ්නේ ඒකට අදාළ රූප සටහන ඇඳගත්තොත් එහෙම මෙන්න මේ විදිහට මෙතන බල්බයක් තියෙනවා ආයේ මේ තැන් දෙකේ බල්බ සෙට් එකක් තියෙනවා. දැන් පුතේ මේක R මේකත් R මේකත් R මේකත් R කියලා ගත්තොත් එහෙම අපි මේ පරිපථ සටහනේ ධාරාව ගමන් කරන විදිය නැවත සලකුණු කරගත්තොත් මෙහෙන් I එනවා I මෙහෙට I1 යනවා මෙහෙට යම් අනුපාතයකට අනුව ප්‍රතිරෝධ උත්තර අනුපාතයට ප්‍රතිවිරුද්ධව මෙහෙට I2 යනවා මෙහෙන් I1 මෙහෙන් I2 මේ දෙන I එකට එකතු වෙලා මෙතනින් I යනවා. එතකොට මේ ප්‍රතිරෝධ දිහා බැලුවම වැඩිම ධාරාවක් ගමන් කරන්නේ A ප්‍රතිරෝධය හරහා කියන එක පැහැදිලි. මේක B C D. එතකොට අපි දැම්මොත් එහෙම P සමානයි I වර්ගය R කියන සමීකරණය P කියලා කියන්නේ පුතේ ක්ෂමතා උත්සර්ජනය. එතකොට බල්බයේ ක්ෂමතා උත්සර්ජනය උපරිම වෙන්නේ ප්‍රතිරෝධය නියත නිසා. මේ සෑම බල්බයකම එකම ප්‍රතිරෝධයක් පවතින නිසා ප්‍රතිරෝධය නියතයි. එතකොට සෑම බල්බයකම එකම ප්‍රතිරෝධයක් පවතින නිසා ක්ෂමතා උත්සර්ජනය උපරිම වෙන්නේ ඒ වැඩිම ධාරාවක් ගමන් කරන බල්බ එක හරහා. මොකද P සමානයි I වර්ගය R වෙනකොට R නියත නම් P තීරණය වෙන්නේ ධාරාව මත. එහෙනම් ධාරාව වැඩිම බල්බ එකේ ක්ෂමතා උත්සර්ජනය වැඩිම කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ක්ෂමතා උත්සර්ජනය වැඩිම නම් ඒකෙන් ආලෝකයේ දීප්තියත් උපරිම වෙන අවස්ථාව කියලා අපිට සලකන්නට පුළුවන්. එහෙනම් පුතේ වැඩිම ධාරාවක් ගමන් කරන්නේ කොහෙද? මෙන්න මේ A කියන බල්බ එක හරහා. මොකද මේ එන සියලුම ධාරාව A බල්බ එක හරහා ගමන් කරනවා. ඊළඟට මෙහෙන් එන ධාරාව කොටස් දෙකකට බෙදෙනවා. දැන් බලන්න මේ මාර්ගයයි මේ මාර්ගයයි ගත්තට පස්සේ මේ මාර්ගයේ ප්‍රතිරෝධය මේ මාර්ගයේ ප්‍රතිරෝධයට සාපේක්ෂව අඩුයි. මෙයාගේ අඩුයි. මෙයාගේ වැඩි. එහෙනම් අපි දන්නවා ප්‍රතිරෝධයේ වැඩි මාර්ගයක අඩු ධාරාවක් ප්‍රතිරෝධයේ අඩු මාර්ගයක වැඩි ධාරාවක් ගමන් කරනවා කියන්නේ. එහෙනම් මේ දෙක සංසන්දනය කරාට පස්සේ වැඩිම ධාරාවක් ගමන් කරන්නේ B හරහා අඩුම ධාරාවක් ගමන් කරන්නේ මේක හරහා. එහෙනම් C සහ D හරහා තමයි අඩුම ධාරාවක් ගමන් කරන්නේ. එහෙනම් පුතේ මේකලන් අපි පෙළ ගැසුවොතින් එහෙම අදාළ අනුපිළිවෙලට වැඩිම ධාරාවක් ගමන් කරන්නේ IA වල ඒකට වැඩිය IB කුඩයි ඒකට වැඩිය IC කුඩයි. එතකොට IC හරහා තමයි අඩුම ධාරාවක් අඩුම දීප්තියක් පවතින්නේ. මේ මෙතන I කියලා සඳහන් කරලා තියෙන දීප්තියට ගානේ දීලා තියෙන සංකේතය මම මේ අරන් තියෙන්නේ. B හරහා තමයි ඊළඟට දීප්තිය වැඩි වෙන්නේ. A වල තමයි දීප්තිය උපරිම වෙන්නේ. ඒ අනුව පිළිවෙලින් ගත්තට පස්සේ 37ට උත්තරේ 4. 38 වෙනි ප්‍රශ්නය A 110යි වෝල්ට් 40යි වොට් B 110යි වෝල්ට් 100යි වොට් යන විදුලි බල්බ දෙක ශ්‍රේණිගතව 220යි වෝල්ට් විදුලි සැපයීමක් සමග සම්බන්ධ කර ඇත. පාත් සඳහන් ප්‍රකාශ වලින් කුමක් අසත්‍යද කියලායි අහන්නේ. A හරහා ධාරාව B හරහා ධාරාවම වේ. පුතේ ශ්‍රේණිගතව සම්බන්ධ කරා නම් අපිට අහන්න දෙයක් නැහැ. ධාරාව දෙකම සමානයි. ශ්‍රේණිගතයි කියලා කියන්නේ සෑම ප්‍රතිරෝධකයක් කරාම එකම ධාරාවක් ගමන් කරනවා කියන එක. ඉතින් එකම ධාරාවක් ගමන් කරනවා. A හරහා විභව බැස්ම B හරහා විභව බැස්ම වලට වැඩිය. පුතේ ඒක අපි බලමු. දැන් මෙතන පරිපථ සටහන් දෙක ගත්තොත් එහෙම එක බල්බයක් ඔන්නෝම තියෙනවා. එයාගේ මම R1 කියලා ගන්නවා. තව බල්බයක් ඔන්නෝම තියෙනවා. එයා R2 කියලා ගන්නවා. මෙයාගේ ක්ෂමතාවය 40යි වොට්. මෙයාගේ ක්ෂමතාවය මේක P1 මේක P2 100යි වොට්. ඊළඟට මෙයා ක්‍රියාකාරී විභවාන්තරය 110යි වෝල්ට්. මෙයා 110යි වෝල්ට්. එතකොට පුතේ මේකේ R1 මට හොයත හැකි P සමානයි V වර්ගයේ බෙදීම R යටතේ එන R1 කියලා කියන්නේ කීයද? 110 වර්ගයේ බෙදීම 40යි. එහෙනම් මෙතන R2 මට ගන්න පුළුවන් 110 වර්ගය බෙදීම 100 කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් අපිට පැහැදිලි වෙනවා හරය වැඩි එක්කෙනාගේ අගය අඩුයි. ඒ කියන්නේ R1 කියන එක්කෙනා විශාලයි R2 වලට වඩා. හරි? දෙන්නගේම ලවය එකයි. එහෙනම් හරය අනුව තමයි අදාළ වෙනස්කම සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් එතනින්
හරය වැඩි එක්කෙනාගේ අගේ අඩුයි කියලා. එහෙනම් ඔන්න අපිට කියනවා R1 විශාලයි R2 කියලා. මෙයාගේ අගේ වැඩි. මෙයාගේ අගේ වැඩි නම් පුතේ අපි මේ පරිපථය සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව නම් 220 වෝල්ට් පරිපථයකට ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා නම් මෙන්න මෙහෙම R1 R2 දැන් මේකේ හැටියට R1 කියලා කියන්නේ ලොකු අගයක්. R2 කියලා කියන්නේ සාපේක්ෂව පුංචි අගයක්. එතකොට අපි දන්නවා විභවාන්තරය බෙදෙන්නේ ප්‍රතිරෝධ අතර අනුපාතයට මේ ප්‍රතිරෝධ අතර අනුපාතයට. එහෙනම් මේකට එනවා ලොකු විභවාන්තරයක් මේකට එනවා පුංචි විභවාන්තරයක්. හැබැයි V1 ධන V2 වල අගය කාටද සමාන වෙන්නේ 220 වෝල්ට් වලට. right? මේ මම විශාලත්වයෙන් ලොකු කරලා දෙන්නේ ඒකයි V1 කියලා කියන තු ලොකු අගයක්. ලොකු ප්‍රතිරෝධයට ලොකු විභවාන්තරයක් එනවා. පොඩි ප්‍රතිරෝධයට පොඩි විභවාන්තරයක් එන්නේ. එතකොට මේක අපි සටහන දාගත්තොත් එහෙම මේක A මේක B. එහෙනම් අපිට මේක පැහැදිලි. A වල විභවාන්තරය තමයි වැඩි B වල විභවාන්තරයට වඩා. එතකොට A හරහා විභව බැස්ම B හරහා විභව බැස්ම වලට වැඩි. එහෙනම් පුතේ මේ ප්‍රකාශනේ හරි. අපෙන් අහන්නේ අසත්‍ය ප්‍රකාශනේ. මේ වගේ ප්‍රශ්න විභාගයට ආවට පස්සේ අසත්‍ය කියන වචනේ යටින් ඉරක් ඇද ගන්න. එතකොට ඔයාලට වඩාත් උදව් වෙනවා මේ ප්‍රශ්නෙට උත්තරේ සඳහා උත්තරේක ලබා ගන්න. B හරහා ධාරාව එහි ප්‍රමාණන ධාරාවට වඩා අඩුයි. B හරහා ධාරාව. පුතේ සාමාන්‍යයෙන් දැන් 220 නේ මේ කැලි දෙකට බෙදලා යන්නේ. එතකොට කීයටවත් මේ V1 වත් V2 වත් 110යි වෝල්ට් වෙන්න බෑ. මොකද මේ 220 සමානව දෙකට බෙදුනොත් තමයි මෙයාට 110යි මෙයාට 110යි එන්නේ. නමුත් මේ ප්‍රතිරෝධ වල අගයන් වල ගණනය කිරීමත් එක්ක අපිට පැහැදිලි වෙනවා මෙයාට ලොකු කුට්ටියක් ගලවිලා යනවා මෙයාට පොඩි කුට්ටියක් ගලවිලා යනවා. එහෙනම් පුතේ මොකද වෙන්නේ? මෙයා හරහා දැන් පවතින විභවාන්තරය 110ට වඩා වැඩි අගයක් මෙයා හරහා පවතින විභවාන්තරය 110ට වඩා අඩු අගයක්. මොකද සමානව නෙමෙයි බෙදෙන්නේ මෙයාට ලොකු කැලලක් යනවා නම් අනිවාර්යෙන් 110ට වඩා වැඩි වෙන්න ඕන. මොකද 110 කියලා කියන්නේ මේගොල්ලන් මේ 220 මැද තියෙන ඉලක්කම. මෙයාට ලොකු කැලලක් එනවා නම් මෙතන හරහා තියෙන විභවාන්තරය 110 නෙමෙයි 110ට වඩා වැඩි අගයක්. මෙයා හරහා විභවාන්තරය 110 නෙමෙයි 110ට වැඩිය අඩු අගයක්. එහෙනම් මෙයා හරහා තියෙන විභවාන්තරය අඩුයි නම් හරි? දැන් ඒ ප්‍රතිරෝධය දැන් මෙතන තියෙන පොඩි එක්කෙනෙක්. අපි හිතමු 100යි වෝල්ට් කියලා. එහෙනම් මෙයා හරහා ගමන් කරන ධාරාව අපිට හොයන්න පුළුවන් 100 සමානයි I වාරයක් R2 කියලා. එහෙනම් I කියලා කියන්නේ දැන් කීයද? 100 බෙදීම R2. හරිනම් I තියෙන්න ඕන ගාන කීයද? 110 බෙදීම R2. එහෙනම් අපිට පැහැදිලි වෙනවා දැන් ගලන ධාරාව I කියන කෙනා කුඩායි කාට වඩාද? ගැලිය යුතුව තිබූ ධාරාව. ඒ කියන්නේ ප්‍රමාණනය කරලා තියෙන නිශ්චිතවම මෙයා નિયમિત ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙන්න නම් මේ දෙකලකට 110යි වෝල්ට් හම්බෙන්න ඕන. 110යි වෝල්ට් හම්බෙනවා නම් මෙතනින් යන ධාරාව නෙමෙයි ඊට වැඩිය අඩු විභවාන්තරයක් හවු වෙනකොට ඊට වැඩිය අඩු ධාරාවක් තමයි මේ හරහා ගමන් කරන්නේ. එන මේ ප්‍රකාශනයේ හරි. A හි ශ්‍රමතා උත්සර්ජනය B හි ශ්‍රමතා උත්සර්ජනයට වැඩිලු. ඔව් පුතේ. A වල ශ්‍රමතා උත්සර්ජනය වැඩි. මොකද හේතුව දැන් මේගොල්ලන් මෙයාට ලොකු විභවාන්තරයක් හම්බ වෙනවා. V වර්ගයේ R සාමාන්‍ය හැම විභවාන්තරයට වඩා මෙයාගේ විභවාන්තරය ඉතා විශාලයි. ඒ වගේම එයාගේ ප්‍රතිරෝධාගයත් සාපේක්ෂව හැබැයි එයාගේ විශාලයි. නමුත් විභවාන්තරයෙන් ලැබෙන කොටස විභවාන්තරයෙන් ලැබෙන අගය ගොඩක් වැඩි නිසා විභවාන්තරයට ලැබෙන අගය සාමාන්‍ය අගයට වඩා ගොඩක් වැඩි නිසා සහ ඒ සමීකරණය දැම්මට පස්සේ v වර්ග බෙදීම r කියලා නෙන්නේ. එතකොට මෙතන එන්නේ අලුත් v1 වල වර්ග බෙදීම r කියලා එන්නේ. එහෙනම් පුතේ v1 වල වර්ගයෙන් ඇති කරන බලපෑම ඉතා විශාලයි. මොකද වර්ගපදයක් තියෙන නිසා ඉතා විශාල විභවාන්තරයකින් වර්ගයක් තමයි මෙතනට එන්නේ. ඒක බෙදලා ආවට පස්සේ a වල ශ්‍රමතා උත්සර්ජනය b වල ශ්‍රමතා උත්සර්ජනයට වැඩි ඒකත් හරි. a විදුලි බුබුල දෙවි යාමේ සම්භාවිතාව වැඩි නැහැ. මොකද දැන් අපි මෙතනින් ගණනය කරා b විදුලි බුබුල දෙවීමේ සම්භාවිතාව වැඩි. b විදුලි බුබුල හරහා යන ධාරාව අලුතෙන් යන්නේ નિયમિત එකට වඩා අඩු එකක් කියලා. හරිනම් යන්න ඕන I කියලා ධාරාවක්. හැබැයි හරිනම් යන්න ඕන I dash කියලා ධාරාවක්. නමුත් දැන් කියන්නේ I කියලා අඩු ධාරාවක්. ඉතින් අඩු ධාරාවක් යනකොට එයාව දෙවි යාමේ සම්භාවිතාව මේ ඇත්තෙම නැහැ. දෙවි යන්නෙම නැහැ. එහෙනම් ඒ ප්‍රකාශනයේදී පස්වෙනි එක්කෙනා වැරදි කියලා අපිට සරලව ඍජුවම එන්න පුළුවන්. ඊළඟට පුතේ 39 වෙනි ප්‍රශ්නය right 39 වෙනි ප්‍රශ්නට අපි යමු.
39 වෙනි ප්‍රශ්නය. 39 වෙනි ප්‍රශ්නෙට අපි ආවට පස්සේ 240යි වෝල්ට් ක්ෂමතා ප්‍රභවයකට සම්බන්ධ කොට ඇති තාපන මූලායවයක් 10 ඇම්පියර් ධාරාවක් ඇදගෙන මූලායවයේ වොටීයතාවය අහලා තියෙනවා. ළමයි හොඳට මතක තියාගන්න වෝල්ටීයතාව කියලා කිව්වොත් ඒකින් කියන්නේ වොට් අගය මේ වෝල්ට් අගය වොටීයතාව කියලා කිව්වොත් ඒකින් කියන්නේ ක්ෂමතාවය වොට් අගය. හොඳට තේරුම් ගන්න ඔය දෙකේ අතර වෙනස. right? එතකොට අපිට කියනවා 240යි වෝල්ට් ක්ෂමතා ප්‍රභවයකට සම්බන්ධ කොට ඇති තාපන මූලායවයක් 10 ඇම්පියර් ධාරාවක් ඇදගනී. මූලායවයේ වොටීයතාවය මම එහෙනම් දානවා P සමානයි VI. එන පුතේ 240යි වෝල්ට් මේක 10යි. එහෙනම් මෙතනින් එනවා 2400යි 2400යි වොට් කියලා. එතකොට මෙතනින් එන්නේ 2.4 කිලෝවොට්. 2.4 කිලෝවොට් කියලා අපිට පහසුවෙන් පිළිතුරට එන්න පුළුවන්. අපි යමු 40 වෙනි ප්‍රශ්නෙට. අපි දැන් කතා කරන්නේ 40 වෙනි ප්‍රශ්නය. 40 වෙනි ප්‍රශ්නේ ගත්තට පස්සේ පුතේ සර්වසම කේතල සමූහයකට වෙනස් වෝල්ටීයතාවයන් සහිත තාපන දගර සවිකර ඇත. එතකොට මේකේ හැබැයි කියලා තියෙන්නේ වෝල්ටීයතාවයන් කියලා. මම හිතන්නේ ප්‍රින්ටිං මිස්ටේක් එකක් වෙන්න ඇති. වොටීයතාව තමයි හරි. මේ ගානේ හැටියට මේ ප්‍රින්ටිං මිස්ටේක් එකක්. වෝල්ටීයතාව W කියලා මේකේ දීලා තියෙන්නේ. මම හිතන්නේ මේ වොටීයතාව තමයි දීලා තියෙන්නේ. වොටීයතාවයන් සහිත තාපන දගර සවිකර ඇත. එම කේතල සමාන ජල ප්‍රමාණ රත් කිරීමට යොදාගන්නේ නම් ජලයේ උෂ්ණත්වය එහි තාපාංකය දක්වා නැංවීමට අවශ්‍ය කාලය දගරවල වොටීයතාව සමග වෙනස් වන ආකාරයෙන් නිරූපණය වන්නේ. එකිනෙකට වෙනස් වොට් අගයන් තියෙන ක්ෂමතාවයන් සහිත දගර පාවිච්චි කරලා නිශ්චිත වතුර ප්‍රමාණයක් රත් කරගන්න. ඒකේ තාපාංකය දක්වා රත් කරගන්න. එහි තාපාංකය දක්වා නැංවීමට අවශ්‍ය කාලය වොටීයතාවත් එක්ක වෙනස් වෙන විදිහේ පුතේ අහන්නේ. දැන් අපි දැම්මොත් එහෙම P සමානයි H බෙදීම T කියලා. මේකේ තර්කය නෝ පුතේ P සමානයි H කියලා කියන්නේ අදාළ වතුර රත් කරන්න අවශ්‍ය ශක්තිය. එහෙනම් ඒකට දානවා මම mc θ. දැන් පුතේ මොන ප්‍රකාශනය ගත්තත් දැන් මේ මම කියලා තියෙනනේ සමාන ජල ප්‍රමාණයක් තාපාංකය දක්වා රත් කරන්න කියලා. එතකොට මෙයාලගේ ආරම්භක උෂ්ණත් එකයි කියලා ගත්තොත් එහෙම මේ සෑම වතුර සාම්පලයකටම ගත වෙලා තියෙන අවශ්‍ය වෙලා තියෙන තාප ප්‍රමාණය නියතයි. එහෙනම් P සමානයි P අනුලෝමයි 1ට T කියලා තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් පුතේ අපි මේක අනිත් පැත්ත මාරු කරලා ගත්තත් තියෙන්නේ T අනුලෝමයි 1ට P කියලා. එහෙනම් පුතේ මෙතන තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ප්‍රතිලෝම සම්බන්ධයක් නම් තියෙන්නේ මේ වොටීයතාවත් එක්ක ප්‍රස්ථාරයන් ඔය ආකාරයට එනවා. 1ට P නම් ඔය විදිහට මේ ප්‍රස්ථාරයනේ ඍජු ගුණාංශ බහුවලයකින් හැඩෙන්නේ. එහෙනම් මේ විදිහට සරලව ප්‍රස්ථාරය අපිට ලබා ගන්නට පුළුවන්. අපි යමු 41 වෙනි ප්‍රශ්නෙට. right 41 අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද 1.5 වෝල්ට් බැටරි 6කින් රේඩියෝවකට ජවය සපයනු ලැබේ. එක් බැටරියක කූලෝම් 9600ක ආරෝපණයක් සැපිය හැකිය. කිසියම් ශබ්ද මට්ටමකදී මේ බැටරිය මගින් රේඩියෝව 270 ඕම් ප්‍රතිරෝධයක් ලෙස සලකනු ලබයි නම් එම ශබ්ද මට්ටමෙන් රේඩියෝව ක්‍රියාත්මක කළ හැකි පැය ගණන කොච්චරද කියලායි අහන්නේ. එතකොට මේ ගානේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි ශ්‍රේණිගතව සම්බන්ධ කරන 1.5 වෝල්ට් බැටරි 6ක්. අපි මෙහෙම බැටරි සෙට් එකක් ගත්තොත් එහෙම බැටරි 6ක් කියලා. ඒතර මේ සෙට් එක වෙනකොට මම පොතේ තනි බැටරියක් ඇඳගලා මම යාට ලියනවා 9යි වෝල්ට් කියලා. මොකද මේ වගේ බැටරි 6ක් නේ ඉන්නේ. ඒතර මෙහෙම මෙතන ප්‍රතිරෝධකයක් ඇවිල්ලා තියෙනවා 270යි ශබ්ද මට්ටම ප්‍රතිරෝධයක් විදිහට සලකනවා කියලා තියෙන්නේ 270ක් කියලා මම සලකනවා. ඒතර පුතේ මම මේකට දානවා E සමානයි H බෙදීම Q. මේකේ මූලික සමීකරණය. එහෙනම් 9යි වෝල්ට් සමානයි අවශ්‍ය ශක්තිය බෙදීම Q කියලා කියන්නේ බැටරි 6ක් තියෙනවා. 9600න් පාවිච්චි කරනොත් එහෙම ඒ බැටරි 6න් මෙන්න මෙච්චරක ශක්තියක් අපි නිදහස් කරනවා 9 වාරයක් 9600 වාරයක් 6. ඔන්න ඔච්චරක ශක්තියක් නිදහස් කරනවා. එතකොට
මේ ශක්තිය තමයි මේ ප්‍රතිරෝධය විසින් හානි කරන්නේ. එහෙනම් මම ඒකට ලියනවා v වර්ගයේ බෙදීම r දාලා rt දාලා v වර්ගයේ පුතේ එන්නේ මේක 9යි වෝල්ට් බයි 2 කෙලවරට එන්නේ 9 වර්ගයේ වාරයක් 270 වාරයක් t. එහෙනම් මේක සමානයි 9 වාරයක් 9600 වාරයක් height. ඒතර මේක සුළු කරාට පස්සේ අපිට යම්කිසි උත්තරයක් එනවා තප්පර වලින්. මේකෙන් ඉන්නේ තප්පර මේක බෙදුවා නම් 3600න් අපිට එනවා අදාළ උත්තරේ පැය වලින්. පැය වලින් එනවා. මම හිතන්නේ මේක සුළු කරලා ගත්තට පස්සේ ඉන්නේ 480යි පැය කියලා. මෙතනින් ටීව උක්ත කරලා ඒක 3600න් බෙදලා ගන්න පහසුවෙන් උත්තරේ 480යි කියලා ඉවි. හරි. 42 වෙනි ප්‍රශ්නය. B පරිපතයෙහි ක්ෂමතා හානිය A පරිපතයෙහි ක්ෂමතා හානියට සමාන කළ හැකි B හි ප්‍රතිරෝධය R සිට කුමන අගයක් දක්වා වෙනස් කරොත්ද කියන එක තමයි මෙතනදී අපෙන් අහන්නේ. දැන් පොතේ පරිපත දෙක අපි අඳගත්තොත් මේක 42 වෙනි ප්‍රශ්නය. එතකොට මෙහෙම පරිපත දෙකක් මේ කෝෂ දෙකක් තියෙනවා පරිපත පළවෙනි පරිපතේ. ඒකේ ප්‍රතිරෝධක දෙකක් සමාන්තරගතයි. මේක E මේක E. මෙයාගෙත් මේ විදිහටමයි තියෙන්නේ. මේක R මේක R. මේක E මේක T. දැන් අපි අහන්නේ මෙන්න මේකේ අගය පරිපත දෙකේ ක්ෂමතා දෙක සමාන කරගන්න පුළුවන් B වල ප්‍රතිරෝධය R වල ඉඳන් කීයට වෙනස් කරාමද කියලා. right? එතකොට මේක A පරිපතය මේක B පරිපතය. දැන් පුතේ අපි අහන්නේ මොකද්ද? B පරිපතේ ක්ෂමතා හානිය A පරිපතේ ක්ෂමතාවට සමාන කර හැකි B හි ප්‍රතිරෝධ R සිට කුමන අගයකට වෙනස් කරනවද කියලා අහන්නේ. ඒ කියන්නේ මේකේ ක්ෂමතා හානිය වෙනස් නැහැ. මේ පරිපතය අපි සරල එක්කෙනෙක් බවට අදගත්තොත් එහෙම මේක R බෙදීම දෙකක් බවට පත් වෙනවා. මේක 2E බවට පත් වෙනවා. ඒතර මේකේ දෙකලවර V මයි හේතුව මේගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ බිඳුවයි කියලා අපිට ගානේ දීලා තියෙන නිසා. එතකොට අපිට පුළුවන් මෙන්න මෙයාගේ ක්ෂමතා හානිය ගන්න P සමානයි V වර්ග බෙදීම R. එතකොට පුතේ අපිට එනවා 4යි E වර්ගය බෙදීම R කියලා කියන්නේ R බෙදීම 2යි. ඒක උඩට ආවට පස්සේ 8යි E වර්ගය බෙදීම R කියලා ක්ෂමතා හානියක් එනවා. එතකොට අපි දැන් බලමු මෙයාට මොකද වෙන්නේ කියලා. මෙයාගේ ක්ෂමතා හානිය අපි ගත්තොත් එහෙම මෙතන එන්නේ පුතේ අගය ගත්තොත් එහෙම 2යි මේ තමයි මේකේ මුලින්ම පරිපතය අඳ ගන්න සරල පරිපතයකට මෙතන 2යි R වෙනවා මෙතන 2යි E වෙනවා. එතකොට මෙතන කියනවා P සමානයි V වර්ග බෙදීම R සමීකරණය දැම්මට පස්සේ මෙයාගේ V ඇවිල්ලා 2යි E ඒ කියන්නේ 4යි E වල වර්ගය බෙදීම 2යි R. එතකොට මේ කැපිලා ගියාම 2යි. දැන් අපි හිතමු මේක අපි R ඩෑෂ් කියලා හිතමුකෝ ප්‍රතිරෝධය. එහෙනම් උදලින් යනවා 2යි R ඩෑෂ් කියලා. එහෙනම් පුතේ එනවා 2යි E වර්ගය බෙදීම R ඩෑෂ් කියලා එනවා. අපෙන් අහන්නේ P1 වල අගයයි P වල අගයයි. මෙන්න මෙතන තියෙන P වල අගයයි මේ P1 වල අගයයි සමාන වෙන්න මෙන්න මේ R ඩෑෂ්ට මොකද්ද වෙන්න ඕනේ කියලා. P1 වල අගය එනවා 2යි E වර්ගය බෙදීම R1. P වල අගය එනවා 8යි E වර්ගය බෙදීම R කියලා. E වර්ගයට E වර්ගය කැපිලා යනවා. මෙතන කැපිලා යනවා 4යි. එහෙනම් පුතේ අපිට එනවා R1 සමානයි R බෙදීම 4යි කියලා උත්තරේ එනවා. එහෙනම් R බෙදීම 4ක් දක්වා වෙනස් කළහොත් තමයි අපිට අදාළ ක්ෂමතා හානි දෙක සමාන වෙන්න පුළුවන් විදිහට පරිපත සකස් කරගන්නට පුළුවන්. ඊළඟට අපි 43 වෙනි ප්‍රශ්නට ගියොත් එහෙම බැටරියකට නොගෙනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති අතර එයට P නියත ශීඝ්‍රතාවයකින් R බාහිර ප්‍රතිරෝධයකට T0 කාල පරිච්ඡේදයක් දක්වා ක්ෂමතාවයක් ලබා දිය හැකියාවක් පවතිනවා. එවැනි සරසම් බැටරි දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර R ප්‍රතිරෝධකය හරහා සම්බන්ධ කළොත් එම සංයුක්තයෙන් කුමන කාලයක් කුමන ක්ෂමතාවයක් ලබා දෙනවද කියන කාරණා දෙක තමයි මේ වාක්‍ය තුල අහන්නේ. එතකොට දැන් අපි ගත්තට පස්සේ 43 වෙනි ගාන මේක අපිට කියනවා නොගෙනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන්නේ බැටරි දෙකක් ඉන්නවා. මුලින්ම තනි බැටරියක් ඉන්නේ. මුලින්ම තනි බැටරියක් ප්‍රතිරෝධයක් කරා සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට බැටරි දෙකක් ඉන්නවා. දැන් මොකද අහන්නේ? මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ. මේක E මේක E මේක E.
මේක පුතේ ප්‍රතිරෝධය R මේකත් ප්‍රතිරෝධය R. මේ වෙලාවේ ගලන ධාරාව I නම් මේ වෙලාවේ ගලන ධාරාව 2යි I නේ. ඒතෝ කෝෂය ඩබල් වෙලා තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. එහෙනම් කෙලින්ම දෙගුණයක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි ගත්තොත් එහෙනම් මෙයාගේ ක්ෂමතා උත්සර්ජනයේ V සමානයි I වර්ගය R දැම්මොත් එහෙම කැමති එකක් දාන්න පුළුවන්. V වර්ග බෙදීමාල් දාන්නත් පුළුවන්. මම මේක I කියලා ගන්නවා. එතකොට මෙතන P එනවා පුතේ අපිට ඔය අගේ එනවා. මේකේ P අගේ එනවා. මේක අපි P නෝට් කියලා දැන් දීලා තියෙන්නේ. මෙන්න මේකේ අගේ අපිට එනවා P සමානයි 4යි I වර්ගය වාරයක් R. එතකොට අපිට එනවා P සමානයි 4යි I වර්ගය R කියලා කියන්නේ කෙලින්ම P නෝට්. එහෙනම් මොකද වෙන්නේ? අපිට එනවා අලුත් ක්ෂමතාවයේ 4යි P බවට පත් වෙනවා. P නෝට් නෙවෙයි P කියලා දෙලා තියෙන්නේ. මම මේක ගන්නම් P ඩෑෂ් කියලා. දැන් මොකද වෙන්නේ? කෝෂ දෙකක් දැම්මට පස්සේ මේක 4යි P බවට පත් වෙනවා. එතකොට අපි ඒ අනුව ගත්තට පස්සේ උත්තර දෙකක් තියෙනවා. එක්ක 4 එක්ක 5. මොකද 4 වෙනි උත්තරේ තියෙන්නේ 4යි P වෙනවා කියලා. 5 වෙනි උත්තරේ තියෙන්නේ 4යි P වෙනවා කියලා. ඒ දෙකේ වෙනස තමයි පුතේ කාලය. මෙන්න මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේකේ ධාරාව I මේකේ ධාරාව 2යි. බැටරියක් තමන්ගේ කාර්යය එහෙම නැත්නම් ශක්තිය සැපයීමේ වගකීම ඉෂ්ට කරන්නේ එයා තුලින් ගන්න ධාරාවේ ස්වභාවය අනුව. එයා තුලින් ගන්න ධාරාව වැඩි නම් එයාව පාවිච්චි කරන්න පුළුවන් ආයු කාලය අඩුයි පුතේ. එයාගේ ආයු කාලය අඩුයි. හේතුව ආරෝපණයක් බැටරියක් කරන්නේ ආරෝපණ ඉවතර දෙන එකනේ. ධාරාව ඩබල් කියලා කියන්නේ වැඩිපුර ආරෝපණ දෙනවා කියන එක. ඒතර වැඩිපුර ආරෝපණ දෙනකොට මෙයා ඉක්මනින් ෂේ වෙලා යනවා. දැන් මෙතන වෙන්නේ මොකද්ද? මෙයා I දෙනවා. මෙයා 4යි P ක්ෂමතාවයක් දෙනවා 2යි I ධාරාවකට. දැන් පුතේ මේක ශ්‍රේණිගත නිසා මේ කෝෂයනොත් 2යි I මේ කෝෂයනොත් 2යි I. දැන් මොකද වෙන්නේ? මේකෙනොත් 2යි I මේකෙනොත් 2යි I ආවට පස්සේ මේ ඉස්සෙල්ලා කෝෂය I ධාරාව තමයි දුන්නේ. එහෙනම් මේක T නෝට් කාලයක් භාවිතා කරා නම් කිසි කතාවක් නෑ. මේක T නෝට් බෙදීම 2 කාලයක් තමයි පුතේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ධාරාව වගේ දෙගුණයක ධාරාවක් මෙයා සපයනවා නම් හරි මේ ධාරාව වගේ දෙගුණයක ධාරාවක් සපයනවා නම් මේක බැටරි දෙකක් හිටියට වැඩක් නැහැ. මොකද වෙන්නේ? එක බැටරියක් විසින් මේ වෙලාවේ 2යි ධාරාවක් එළියට දෙනවා. මේ බැටරියත් 2යි ධාරාවක් එළියට දෙනවා. එහෙනම් මේ බැටරියත් එක්ක සංසන්දනය කරාට පස්සේ මේක පාවිච්චි කරනවා වගේ අර්ධ කාලයක් භාග කාලයක් තමයි මෙයා පාවිච්චි කරන්න පුළුවන්. මේ බැටරියත් එසේමයි මේ බැටරියටත් භාග කාලයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ දෙන්නම පටන් ගන්න එකට එහෙනම් භාග කාලයක් ගත වෙච්ච ගමන් දෙන්නම බැහැලා යනවා. එහෙනම් මේ පරිපථය පාවිච්චි කරන්න පුළුවන් මේ කාලය වගේ භාග කාලයක් විතරයි. මේක තාම හොඳ තර්කයක්. මේක අලුත් ප්‍රශ්නයක්. මේක 2011 අලුත් ප්‍රශ්නයක්. 2011 ඕල් සිලබස් එකේ තමයි ඔය ප්‍රශ්නේ දීලා තියෙන්නේ. නිව් සිලබස් එකේ දීලා තියෙනවා ඕකේම අනිත් පැත්ත. ඕකේම අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ මොකද? මේ මෙහෙන් අහලා මෙහෙට ගිහිල්ලා තියෙනවා. අපිට කියනවා මෙහෙම කෝෂ දෙකක් දාලා තියෙන එක්කෙනාගේ එක කෝෂයක් බවට පරිවර්තනය කරොත් මොකද වෙන්නේ කියලා. එහෙනම් මේකට යන කාලය T නෝට් නම් මේකට යන කාලය පුතේ 2යි T නෝට් බවට පත් වෙනවා. එච්චරයි වෙනස් තියෙන්නේ. ඒ ගණන් දෙකම එකපාර අපිට සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. 2011 අලුත් සිලබස් එකේ කියන්නේ ඔකට කලින් සිලබස් එකේ එකම ඕල් සිලබස් නිව් සිලබස් වලට එකම ගාන දෙපැත්ත දීලා තියෙනවා. ඉතාලම සරලයි. මේක තර්ක කරන්න. හැබැයි සරල වුණාට මේ තර්කේ ඉතාම වැදගත්. මේ තර්කේ මීට කලින් පාවිච්චි වෙච්ච නැති තර්කයක්. ඒතර පුතේ 43ක් ඉවරයි 44ක් ඉවරයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ 45 වෙනි ගානට. එතකොට 45 වෙනි ගාන ගත්තට පස්සේ 45 වෙනි ගාන ගත්තට පස්සේ වියලි කෝෂයක ගුණාත්මක භාවය ඇගීම දිගු කාල පරිච්ඡේදයක් පුරා කෝෂයේ නියත ධාරාවක් ලබා ගන්නා විට එහි වෝල්ටේජතාව V අභ්‍යන්තර ප්‍රතිරෝධය R කාලයේ T සමග වෙනස් වීම අධ්‍යයනය කිරීම මගින් සිදු කළ හැකියි. පාත් සඳහන් V සහ T අතර R සහ T අතර ප්‍රස්ථාර ලැබිය හැකි වක්‍ර මෙන්ම ලැබිය නොහැකි වක්‍රද ඇතුළත් කර ඇත. ලැබිය හැකි වක්‍ර අතරින් එක් ප්‍රස්ථාරයේ කුමන වක්‍රය මගින් වඩාත් හොඳ කෝෂය නිරූපණය කරයි. right. මේ ප්‍රශ්නේදී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒක තමයි මුලින්ම ලෝක ස්වභාවය තේරුම් ගන්න ඕන. සාමාන්‍ය ලෝක ස්වභාවය මොකද්ද? බැටරියක් පහිනවා. බැටරිය පාවිච්චි කරනකොට දෙකලදර විභවාන්තරේ වැඩි වෙලා නිකන් සුපිරි වෙන්නේ නැහැනේ. බැටරිය වහිනවා. බැටරිය ඇතුලේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කාලයත් එක්ක වැඩි වෙනවා. ඒක නවත්තන්න බෑ මේ ලෝකේ කාටවත්. සක්කරය නෙමෙයි වයිමාවත් මොකාවත් විස්තකර්ම දිවි පුත්‍රයාවත් බැටරිය වහිනවා ප්‍රතිරෝධය වැඩි වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා. බැටරියේ වෝල්ටේජ් එක වහිනවා. විභවාන්තරය වහිනවා. එහෙනම් හොඳ කෝෂයක් වෙන්නේ මොකද්ද? හොඳ කෝෂයක් වෙන්නේ
සාමාන්‍යයෙන් ගත්තොත් බැටරිය බහින එක මේ පාඩුවක්. එහෙනම් පුතේ හොඳ කෝෂයක බැටරිය බහිනවා තමයි. හැබැයි බහින වේගය ටිකක් අඩුයි. ඒක ටිකක් අල්ලන් ඉන්නවා ටික වෙලාවක්. හැබැයි බහිනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා තමයි. හැබැයි වැඩි වෙන රේට් එක අඩුයි. ඒක වැඩි වුණාට හිමින් වැඩි වෙන්නේ. එහෙම ගත්තට පස්සේ මේක බොහොම සරලයි. මේ අපි කතා කරන්නේ 45 වෙනි ප්‍රශ්නේ. හරි? බොහොම සරලයි. අභ්‍යන්තර ප්‍රතිරෝධ විභවාන්තරය ගත්තොත් බහිනවා තමයි. අඩුවෙන් බහින්න ඕන. වැඩි වෙන ප්‍රස්ථාර දෙකම අපි අයින් කළා දැම්ම. වැඩක් නැහැ නේ. එහෙම ප්‍රස්ථාර මේ ලෝකේ නැහැ. වැඩි වෙන කෝෂණය පුතේ අපි ගාව. අපි ගාව ඉන්නේ බහිනවා තමයි කෝෂි. ශක්තිය ෂය වෙනවා. ශක්තිය මවන්න බෑනේ. එහෙනම් මොකද වෙන්නේ? බහිනවා. හැබැයි මේ ගොඩාක් බහින එකට වඩා ටිකක් හිමීට බහින එක හොඳයි. ඊළඟ මේකේ V සහ T අතර. මේ ඊළඟට අපි ගන්න පුතේ T සහ R. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා තමයි. හැබැයි මේ ගොඩාක් වැඩි වෙන එක නෙවෙයි. ඒක හොඳ නැහැ. හොඳ එක වැඩි වුණාට ටිකක් හෙමින් වැඩි වෙන එක. අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වෙන කෝෂය මේ ලෝකේ නැහැ පුතේ. එහෙනම් ගත්තට පස්සේ උත්තරේ තියෙන්නේ කවුද? C සහ Q. මෙන්න මේක දීලා තියෙන්නේ මෙහෙම. අඩුවෙන් දීලා තියෙන්නේ මෙහෙම. හොඳේ. right. 46. A සහ B යන වර්ග දෙකට අයත් 1.5 වෝල්ට් බැටරි දෙකක ගුණාත්මක භාවය බැටරියෙන් නියත ධාරාව දිගු කාල සීමාවක් ඇද ගන්නා විට ඒ අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් වීම මගින් පරීක්ෂා කරන ලදී. A බැටරිය B බැටරියට වඩා දිගු කාල පරිච්ඡේදයක් භාවිත කළ හැකි බව සොයා ගන්න ලදී. පහත දක්වා ඇති කාල T ඉදිරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය කුමන ප්‍රස්ථාරය මගින් මේ බැටරි දෙකේ හැසිරීම වඩා සුදුසු නිරූපණය වන්නේද? අපිට කියන මොකද්ද? A බැටරිය B බැටරියට වඩා දිගු කාල පරිච්ඡේදයක් භාවිත කරන්න පුළුවන් වුණා. පුතේ අපි බැටරියක කෝෂ මේ බැටරියක ශක්ති සමීකරණය ලිව්වොත් එහෙම EIT සමානයි I වර්ගය RT ධන I වර්ගය සිම්පල් RT. මම මේ සමීකරණය කෙලිමයක් මතකයෙන් වගේ ලිව්වේ මට උගන්ලා හුරු නිසා. ඔයාලට සෙට් වෙන්නේ නැත්නම් එක පාට මෙහෙම පොඩි ප්‍රතිරෝධ පරිපත කැලලක් ඇඳලා ER මේක බාහිර ප්‍රතිරෝධය දෙකල විභවාන්තරය V කියලා දාලා මේ අතුලින් ගලාගෙන යන ධාරාව I කියලා අරගෙන සරලව මේ සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. එතකොට පුතේ මේ තියෙන කෝෂය විසින් සපයන ශක්තිය මේ තියෙන්නේ බාහිර ප්‍රතිරෝධය විසින් එළියට හානි කරන ශක්තිය මේ තියෙන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය විසින් ඇතුළත තාපය ලෙස හානි කරලා කරන ශක්තිය. ඕකින් තමයි බැටරිය රත් කරන්නේ. සාමාන්‍යයෙන් ෆෝන් එහෙම රත් වෙනකොට බැටරි කැල්ල ගිනි ගන්න රත් වෙනවනේ. ඒගොල්ලෝ රත් වෙන්නේ අන්න එතනදී. එතකොට කියනවා A බැටරිය B බැටරියට වඩා දිගු කාල පරිච්ඡේදයක් පාවිච්චි කරාලු. දැන් ඉස්සර ලියපු සමීකරණයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා හානි වෙන ශක්තියෙන් තමයි බැටරිය ඇත්තටම අර වැඩ කරන්න තියෙන කාලය තවත් අඩු කරන්නේ. එහෙනම් A බැටරිය B බැටරියට වඩා වැඩි කාලයක් පාවිච්චි කරා නම් A බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වීම අඩු වෙන්න ඕන. එහෙනම් මේ ප්‍රස්ථාර වතුරින් ගත්තට පස්සේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙන ප්‍රස්ථාර වලට තියෙන්නේ 1යි 2යි විතරයි. 3 4 දෙකම අයින් කරලා දැම්ම 5 එකෙක් වැඩි වෙනවා එකෙක් අඩු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. දෙකම අඩු වෙන දෙකම වැඩි වෙන්න ඕන. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕන. එහෙනම් පුතේ A බැටරිය හොඳයි කියලා කියන්නේ A බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වීම B බැටරියට වඩා අඩුයි. ටිකක් රේට් එක අඩුවෙන් හිමීට තමයි අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙන්නේ. එහෙනම් A වක්‍රය එන්න ඕන B වක්‍රයට යටි. දැන් දෙක උත්තරේ. අර ප්‍රශ්නෙමනේ එකනේ. මොකද එක අවුරුද්දක ඔය ප්‍රශ්න දුන්නම ළමයි එක වරද්දනවා නම් ඊළඟ අවුරුද්දෙත් දෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න 2020 පේපර් එක අරගෙන 2020 පේපර් එකේ බලන්න 2020 19 දෙකම බලන්න වැඩිපුරම ළමයි කෙලවගත්තේ මොන ප්‍රශ්නද කියලා. ඒ ප්‍රශ්න අරගෙන හොඳට ප්‍රැක්ටිස් කරලා ගියා නම් පහසුවෙන් වැඩි ගේම ගහගන්න පුළුවන්. 47 වෙනි ප්‍රශ්නේ පුතේ ඔයාලට සිලබස් එකේ නැහැ මේ ඒ කියන්නේ ටිකක් දිග පරීක්ෂණයක් දිග කොටසක් මම හිතන්නේ මෙතනදී කතා කරන එක ඉච්චර සාර්ථකයි කියලා. මේක ඇවිල්ලා අර මොකද්ද මේවා නොවන සන්නායක මේ මොනවාද සන්නායක නොවන මාධ්‍යයක තාප සන්නායකතාව හොයන ප්‍රැක්ටිකල් එකකට අදාළ පරීක්ෂණයක්. මෙතන මේක තාපේ කොටසක් බවට පත් වෙනවා කියලා දෙන්න ගියොත් ඒක නිසා මම ගොඩක් වෙලාවට මේ ගන්න තාපේ කොටස කියලා දෙනකොට මේ සම්බන්ධව කියලා දෙන්නම්. තාපේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවට පේපර් වල සාකච්ඡා කරන වෙලාවට
මේ ප්‍රශ්න වලට අදාළ දේවල් අල්ල ගන්න පුළුවන්. මොකද මෙතන මේ කතා කරන එක ගැලපෙන්නේ නැහැ. සහ මේ out of syllabus ප්‍රශ්නයක් මේක. ඉස්සර තිබිච්ච එක. හරි? හරි. පෙන්ව 48 පෙන්වා ඇති පරිපතේ V මගින් දක්වා ඇත්තේ නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ සහිත බැටරිය වල වෝල්ටීයතාවයි. Rx සමානයි R නම් Rx ප්‍රතිරෝධෙහි ක්ෂමතා උත්සර්ජනය වන්නේ. right? මේක තමයි අපෙන් අහලා තියෙන්නේ. Atalis 8. මම ඔය දෙන්න ඉන්න කට්ටිය සමග කරලා ලියාගත්තා. වැඩි ලේසි වෙන්න. පුතේ මෙහෙම ගත්තට පස්සේ මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකිනේ. මේ කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකිලු. ඒකවල V. මේකවල තිබ්බට කමක් නැහැ. මේ කෝෂය බලන්න මෙන්න මෙතන මෙහෙම මේ සම්බන්ධ වෙන්නේ. ඔන්න කඩාගත්තා. ඒ කියන්නේ මේ කෝෂයේ දෙකලවර දෙන V කියන විභවාන්තරය මෙයාටත් හවු වෙනවා. මේ දෙන්නටම අහු වෙනවා. මේ කෝෂයෙන් දෙන විභවාන්තරය කෙලින්ම මෙයාට V අහු වෙනවා. පුතේ මෙයා R නම් මේකේ අගයත් R නම් මේ දෙන V මෙතනට කැඩිලා එන කොටස මෙන්න මේ කොටස කීයද? V බෙදීම 2යි. දෙන විභවාන්තරය මේ ප්‍රතිරෝධය සමානව ඉන්නවා නම් දෙකට බෙදලා නේ යන්නේ. එහෙනම් මම මෙයාට දානවා P සමානයි V වර්ගය බෙදීම R. එහෙනම් පුතේ P කියලා කියන්නේ කවුද? V ගත්තට පස්සේ එනවා V වර්ගය බෙදීම 4යි R. බොහොම සරලයි. ඔන්න උත්තරේ. නිකම් පරිපතයක් දීලා බය කරලා තිබ්බට ඇති කෙහෙම් මලක් ඕවල නැහැ පුතේ. හරි. රූපසරණේ පෙන්වා ඇත්තේ ආසන්න වශයෙන් එකම දීප්තියක් නිපදවන ABC බල්බ තුනකි. ඒ සමග සසඳන විට B සහ C මගින් පරිභෝජනය කරනු ලබන විද්‍යුත් ක්ෂමතාවය ආසන්න වශයෙන්. මේක ළමයි ඇත්තටම ලැජ්ජා සහගතයි. මේ A වල වෝල්ටේජ් එක දීලා තියෙනවා 60 වොට් කියලා. B වල අපිට දීලා තියෙනවා 10යි වොට් කියලා. C වල අපිට දීලා තියෙනවා 5යි වොට් කියලා. එහෙනම් මේක එකයි නම් මේක මේ වගේ කී ගුණයක්ද කියලා අහන්නේ. මේක 6 එකක් නේ. මේක 12 එකක් නේ. මේ නිකන් අනුපාත පුළුවන්ද කියලා. මේ වගේ ප්‍රශ්නත් විභාගෙට තියෙනවා. මෙච්චර ගොබ්බ කබ්බ ප්‍රශ්නත් විභාගෙට තියෙනවා. 50. සූත්‍රිකාවල ප්‍රතිරෝධයන් පිළිවෙලින් 9 ඕම් 3 ඕම් වූ A B යන විදුලි බුබුළු දෙකක් රූපේ පරිදි 12 වෝල්ට් බැටරියකට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. S ස්විචයේ වැසූ විට මේ පරිපථය පිළිබඳව සඳහන් කුමන ප්‍රකාශය අසත්‍යද? ඒ වෙලාවට අසත්‍ය කියන කැටින් ඉර ගහගන්න. අසත්‍යද? පරිපථය එහෙම ඇඳලා 50. මේ A මේ B ඒ වල පුතේ තියෙන්නේ 6යි වෝල්ට් 4යි වෝල්ට්. හරි. එහෙනම් මට මේක දාත හැකි P සමානයි V වර්ගයේ බෙදීම R. V වර්ගයේ පුතේ 6 වරක් 6 36යි බෙදීම 4. එහෙනම් 9යි ඕම්. මේක හදන්න දෙයක්වත් නැහැ. අනේ ඇයි එහෙම දීලා තියෙන්නේ? මේක හදන්න දෙයක්. ඒකත් දීලා තියෙනවා 9යි 3යි කියලා. මේක 9යි ඕම් මේක 3යි ඕම් කියලා දීලා තියෙනවා. මම හිතුවා ඒක හදලා ගන්න තියෙනවා කියලා. එහෙමත් නැහැ. ඔය විභාගෙට ගියාම වෙන ගොබ්බ වැඩ හොඳේ. මම විභාගෙට ගියාම මම ඔය ෂෝක් එක හදනවා. ඒක ගණන් ගන්න නැහැ නේ. අන්න එකයි කියන්නේ. ඒක හොඳට උත්තරේ ගාන පිළිවෙලින් කියවනම් ඔය වැඩේ හවුනේ. මේක 9 3යි නම් 12 හම්බ වෙනවා නම් පුතේ මෙතන අනුපාතය 3ට 1යි. ඒ කියන්නේ 4යි. 12න් 4න් 3ක්. මෙන්න මෙතනට එනවා. 12න් 4න් 3ක් කියලා කියන්නේ කීයද? 9යි වෝල්ට් එනවා මෙතනට. මෙතනට එනවා
3යි වෝල්ට්. මේ 12න් මෙතන 9යි වෝල්ට් එනවා මෙතන 3යි වෝල්ට් එනවා. මේ බැටරිය මේ බල්බ් එක හරියට පත්තු වෙන්න නම් මෙයාට පුතේ ඕන 6යි වෝල්ට් 6යි වෝල්ට් ඕන. මේ බැටරිය හරියට පාවිච්චි වෙන්න නම් මේකට ඕන 9යි වෝල්ට් ඕන. සෝරි මෙයාට ඕන 6යි වෝල්ට්. එහෙමනේ ගන්න දීලා තියෙන්නේ. හරි. මෙයා හරියට පාවිච්චි වෙන්න නම් මෙයා හරියට පත්තු වෙන්න නම් මෙතනට ඕන 6යි වෝල්ට්. මෙයා හරියට පත්තු වෙන්න නම් මෙයාටත් ඕන 6යි වෝල්ට්. හැබැයි දැන් මේගොල්ලන්ගේ ප්‍රතිරෝධ වලට අනුව 12ක් දුන්නාම මෙතනට 9යි මෙතනට 3යි ගිහිල්ලා තියෙනවා. දැන් අපි ගහන්නේ මොකක් අසත්‍යද කියලා. A හරහා ඇතිවන වෝල්ටීයතාවය B හරහා A මාගේට වඩා වැඩිලු. E හරහා ඇතිවන වෝල්ටීයතාවය උතේ A හරහා 9යි B හරහා 3යි. ඕන S තියෙන ගොබ්බෙට ඔක පේනවා. A හි ක්ෂමතා උත්සර්ජනය B හි ක්ෂමතා උත්සර්ජනය B හි A මාගේට වඩා වැඩිලු. බලමු. ඒ ඔය මේක හරිනේ V වර්ගයේ බෙදීම R නේ. දැන් මේකේ V වර්ගය ගත්තාට පස්සේ PA ගත්තාට පස්සේ V වර්ගයේ පුතේ එනවා 81ක්. බෙදීම R 9යි. එහෙනම් 9යි වොට් කියලා එනවා. මෙයාගේ PB ගත්තා නම් එහෙම PB ජයසුන්දර බවටපත් වෙනවා. එතකොට අපිට එනවා V වර්ගයේ බෙදීම R. එතකොට මෙතනින් එනවා 9ක්. R කියලා කියන්නේ 3යි. 3යි වොට්. ඒක ඔක හදනවා මේක වෙනවා මේකගේ වැඩි කියලා. ඊළඟට කියනවා එක් බල්බය හරහා ගන්න ධාරාව එක වේ. මේක ශ්‍රේණිගත පද්ධතියක්. ශ්‍රේණිගත නම් ඔය බ්‍රහ්ම ලෝකයෙන් ගෙනල්ලා ප්‍රතිරෝධ දැම්මත් බ්‍රහ්ම ලෝකෙපත් වෙන බල්බ් ගෙනල්ලා දැම්මත් ශ්‍රේණිගත නම් මේකල හරහා ගමන් කරන එකම ධාරාව. සමාන්තරගත නම් එකම විභව අන්තරයක්. ඒක මෙතනට අදාළ නැහැ. ඊළඟට A බල්බයට පෙර B බල්බයේ දෙවී යාමේ ප්‍රවණතාවය වැඩිලු. ඔව් පුතේ මේක 3යි. දැන් මේක 3යි වොට් පාවිච්චි වෙනවා. මේක 12යි වොට්. මේක දැන් ඔපරේටිං මේක ඔපරේට් වෙන මේක දැන් ඇත්තටම පත්තු වෙන මෙයා පරිභෝජනය කරන ක්ෂමතාවය 3යි වොල්ට්. මෙයා ඇත්තටම පරිභෝජනය කරන්න පුළුවන් උපරිම ක්ෂමතාවය 12යි වොල්ට්. එතකොට මම මේකට P සමානයි VI දැම්මට පස්සේ හරි P සමානයි VI දැම්මට පස්සේ මේක ගත්තට පස්සේ පුතේ P කියලා කියන්නේ 12යි මේකේ වොට් ගාන අපි ගත්තොත් එහෙම 6 මම ප්‍රමාණ නගයන් වලට දාන්නේ I එනවා පුතේ කියලා 2 ඇම්පියර් කියලා. දැන් අපි ටිකවට බලමු දැන් කීයද ධාරාව කියලා. IB හෙව්වොතින් එහෙම අපිට එනවා 3 බෙදීම 3 1 ඇම්පියර්. මේකේ ප්‍රතිරෝධය 3යි විභවාන්තරය 3යි 3 බෙදීම 3 1 ඇම්පියර්. දැන් පුතේ මේක දැන් ඔපරේට් වෙන්නේ 1 ඇම්පියර් වල. මේකට දරන්න පුළුවන් උපරිම ධාරාව 2 ඇම්පියර්. එන අමු ටොම් පචයක් නේද ඒක? ඒ බල්බයට පෙර B බල්බේ දෙවී යමේ ප්‍රවණතාවයක් ඇති කියන්නේ. B බල්බේ ලොවෙත් දෙවෙන්නේ නැහැ. B බල්බේ ඒ වගේ තව දෙගුණයක ධාරාවක් යවන්න පුළුවන් යාට. හරි සරලයි. 51. ඊට රූපේ දැක්වෙන ආකාරයට ABC ප්‍රතිරෝධක ජාල හරහා එකම I ධාරාවක් යවන්න ලැබේ. ජාලවල ඇති සියලුම ප්‍රතිරෝධක සමාන විශාලත්වයෙන් යුතු වෙනම් උපරිම ක්ෂමතාවය. ඉතින් උපරිම ක්ෂමතාවය ඉන්නේ I වර්ගයේ R නේ. හරි. එකම ධාරාවක් යවනවා කියලා අපිට අමු සිංහලෙන් කියලා තියෙනවා. මොකෙන්ද කියලා තියෙන්නේ? අමු සිංහලෙන්. හරි 51. එහෙනම් පුතේ පළවෙනි එක්කෙනාගේ ප්‍රතිරෝධය මට එනවා RR 2R එහෙමනේ ඉතින් R R R R R එතකොට මේක තමයි මේ ආරුයි 2R මෙතනින් 2R මේ 2R මේ ආරුයි 2R බෙදීම 3යි මෙතනින් එන ඔක්කොම 2R ධන 2R බෙදීම 3 මුන් දෙන්න එකතු කරාම තමයි 2R ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින් එනවා 3 2 6යි 6යි 3 2 6 2 8යි R බෙදීම 3යි. මෙයාගේ ක්ෂමතාවය ගත්තට පස්සේ එනවා මෙන්න මෙහෙම අටපට්ටමක් ඉන්නේ. හරි? මම ඉන්නේ R ඉන්නේ මෙතනින් එන ඔක්කොම 3යි R එකක් මෙතනින් එනවා R එකක්. හරි ඊළඟට මේ පරිපතේ පොඩි කරලා මම හදගත්තා නම් මෙහෙම දැන් පුතේ මෙතනින් 3යි R මෙතනින් R ආවට පස්සේ මෙතන 3යි R යව 3යි ඔක්කොම 3යි R බෙදීම 4ක් එනවා මෙතනින් R වෙනවා මෙතනින් R වෙනවා උතර මේ R 2යි R ධන 3යි R බෙදීම 4 කියලා කියන්නේ කියලා පුතේ 4 2 8 3 11යි R බෙදීම 4 මෙතනින් R එකක් ඉන්නවා එහෙනම් මේක පරිපතේ මම ආයි පොඩි කරලා හදගත්තා නම් මෙහෙම හදගත්තා නම් මෙතනින් එනවා 11යි R බෙදීම 4 මෙතන ඉන්නවා R. ඒ කියන්නේ පුතේ මෙතන ඉන්නේ 11යි R බෙදීම 11 නේ ඉන්නේ.
එන 11r බෙදීම 4 මෙහෙනම් මෙතනින් එනවා 11r බෙදීම 15 කියලා. අන්න එතන සමකය. ඊළඟ එක්කෙනාගේ සමකය ඕන රට ගොබ්බේට හදන්න පුළුවන්. මෙන්න මෙහෙම. මොහොම හතරක් ඉන්නේ කෙලින්ම 4r. ඉතින් එහෙනම් මොකද කියන්නේ? උපරිම ක්ෂමතාවය මොන පරිපතයෙන් අහම පාවිච්චි කරන්න පුළුවන්. එන්න ඉතින් මේක හදලා ගත්තාම පස්සේ අපිට පේනවා මෙතන වෙලා තියෙනවා මෙතන වෙලා තියෙනවා 8r බෙදීම 3ක්. මෙතනින් වෙලා තියෙනවා 11r බෙදීම 15ක්. හරි මේකේ අගේ 4ක් එන්නේ නැහැ නේ 2යි ගාණක් නෙන්නේ. මෙන්න මේකගේ අගේ වෙලා තියෙනවා 4r. එහෙනම් මේ ක්ෂමතා උත්සර්ජනය අපි ගත්තොත් එහෙම p සමානයි i වර්ගයේ r. එහෙනම් මේ හැම එක්කෙනාගේ හරහාම ගලාගෙන යන ධාරාව i නියත නම් p කියන එක්කෙනා තීරණය වෙන්නේ සමග ප්‍රතිරෝධය මත. සමග ප්‍රතිරෝධය වැඩිම එක්කෙනාගේ උපරිම ක්ෂමතා උත්සර්ජනයක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම ගත්තට පස්සේ උපරිම ක්ෂමතාවය c ජාලය මගින් පරිභෝජනය කරනවා කියලා අපිට ලැබෙනවා. දැන් අපි යම් 52ට. අවසාන ප්‍රශ්නය මගේ පොතේ හැටියට 3 වෝල්ට් සහ 3.2 වෝල්ට් වීගාබල සහිත 0.5ක් ඕම් වූ සමාන අභ්‍යන්තර ප්‍රතිරෝධ සහිත කෝෂ දෙකක් රූපේ පෙන්වන පරිදි සමාන්තරගතව සම්බන්ධ කර ඇත. කෝෂ සංයුක්තය මගින් උත්සර්ජනය කරන ක්ෂමතාවය කොච්චරද කියලායි අහන්නේ. right? හොඳිලා තියෙනවා. හරි. දැන් පුතේ මෙන්න මෙතන 3.2 තියෙනවානේ. මෙන්න මෙයා වැඩි, මෙයා අඩුයි. එතකොට මෙයා ප්‍රබලයි කියලා ගත්තොත් එහෙම මේක ඇත්තටම කර්චොෆ් නියමයත් එක්ක සම්බන්ධ කර්චොෆ් නියමයෙන් සරලව හදන්න පුළුවන්. මේ අතර යන ගලන ධාරාව මම ගත්තොත් I කියලා. මම මේ අතර කර්චොෆ් නියමය දානවා. එතකොට මට එනවා 3.2 ඍණ 3 සමානයි I වාරයක් 0.5 ධන 0.5 කර්චොෆ් නියමය දැම්මා. එතකොට මෙතන එනවා 0.2 සමානයි I මෙතනින් 1 එන්නේ. එහෙනම් I කියලා කියන්නේ 0.2යි. එහෙනම් මේකෙන් උත්සර්ජනය වන ක්ෂමතාවය p සමානයි i වර්ගය r ධන i වර්ගය r. එහෙනම් p සමානයි i වර්ගය කියලා කියන්නේ පුතේ එහෙනම් මේක i වර්ගය දෙකටම පොදුයි. r උත් දෙන්නගෙම සමානයි වාරයක් 2. හරි? ඔබ සරල වෙනවනේ. එතකොට මේක ගත්තට පස්සේ i වර්ගය කියලා කියන්නේ 0.2 වර්ගය වාරයක් 0.5 වාරයක් 2. එහෙනම් මේකට මේ කැපිලා ගියාට පස්සේ 0.04 වොට් කියලා අපිට ඒ අගේ ලැබෙනවා. ඔන්න පුතේ එහෙනම් දැන් අපි මෙතන ගණන් 52ක් සාකච්ඡා කරලා ඉවරයි. මෙතන ගණන් 52ක් කියලා කියන්නේ අපි පළවෙනි කොටසත් එක්ක ගත්තට පස්සේ මුල ගණන් 83යි මෙතන ගණන් 52යි. හරි? එතකොට ඔක්කොම 135ක් ගණන් මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. ධාරා විදුලිතය විතරයි. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වීඩියෝස් 8ක් වෙනකොට ගණන් 135ක් සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් ඒක නිසා පැය 5ක් ආසන වශයෙන් සෝරි පැය 8ක් යනකොට ගණන් 130 ගණනක් සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාලට නොදැනුවත්ව මේ වැඩෙන් පහසුවෙන් මේ සඳහා තිබිච්ච බය ඇරෙනවා. ඊළඟට මේවල සැකවිලා තිබිච්ච පොඩි ටෙක්නික් කෑලි මේ ඇතුලේ අහුවෙනවා. ඒක නිසා පුතේ මම බොහොම ආදරෙන් ඉල්ලන්නේ මේ කොටස් ටික හරියට ආවරණය කරගන්න. මේ වීඩියෝස් ටික බලන්න බැරුණා නම් මාව සම්බන්ධ කරගෙන ආයි මගෙන් ඉල්ලගෙන මේ ටික බලන්න. මේක ඉතාම වටිනවා මේ ටික ඉස්සරහට කතා කරගෙන යන එක. ඊළඟට අපිට තියෙන කර්චොෆ් නියම පටන් ගන්න අපි හෙට කර්චොෆ් නියම කොටස මේ විදිහටම සාකච්ඡා කරනවා. එහෙනම් රැඳී සිටියට බොහොම හැමදෙනාටම බොහොම ස්තුතියි. හැමෝම පරිස්සමෙන් ඉන්න.